සුබ දවසක් සියලු දෙනාටම ව්‍යාපාර අධ්‍යයනයේ 12 වෙනි පාඩමේ 4 වෙනි වීඩියෝ එකෙන් අපි සම්බන්ධ වෙන්නේ. අපි 3 වෙනි වීඩියෝ එකේදී සැලසුම්කරණය පිළිබඳව කතා කරා. අපි මේ 4 වෙනි වීඩියෝ එකෙන් කතා කරනවා සංවිධානකරණය කියන එක පිළිබඳව. සංවිධානකරණය සරලවම කිව්වොත් සංවිධානකරණය කියලා කියන්නේ සැලසුම්කරණය කරාට පස්සේ අදාළ ආයතනයේ පරමාර්ථ සඵලදායීව කාර්යක්ෂමව මුදුන් පමුණවා ගන්න ආයතනයේ සමාජිකයන් අතර සම්පත් බලතල වැඩ බෙදා හැරීම සම්බන්ධ ක්‍රියාවලිය අපි කියනවා සංවිධානකරණය කියලා. උදාහරණයක් විදිහට ඔයා පාසලේ ශිෂ්‍ය නායක වැඩමුළුව සංවිධානය කරනකොට, ඒ කියන්නේ පවත්වන්න යනකොට ඔගොල්ලෝ සැලසුම්කරණය හැදුවට පස්සේ සල්ලි සම්බන්ධව කටයුතු එක්කෙනෙක්ට බාර දෙනවා. හෝල් එක සරසන්න තව එක්කෙනෙක්ට බාර දෙනවා. කෑම තව එක්කෙනෙක්ට බාර දෙනවා. මොන හරි ඉසව් පවත්වනවා නම් ඒක තව එක්කෙනෙක්ට බාර දෙනවා. අන්න ඒ විදිහට එක එක්කෙනා අතර සම්පත් බලතල වැඩ බෙදා හැරීමේ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ සංවිධානකරණය කියලා. ඊට පස්සේ සංවිධානකරණය සිදුවන පියවරයන් අපිට සඳහන් කරන්න පුළුවන් මේ විදිහට. සංවිධානකරණයේ පියවර බලන්න. මුලින්ම කාර්යය හඳුනා ගන්නවා. ඒ කියන්නේ කරන්න ඕන කාර්යය මොකක්ද කියන එක හඳුනා ගන්නවා. ඊට පස්සේ වැඩ බෙදීම සිදු කරනවා. ඊට පස්සේ දෙපාර්තමේන්තුකරණය කරනවා. ඒ කොටස් ඒ විදිහට දෙපාර්තමේන්තුකරණය කරනවා. අධිකාරිය හා වගකීම පැවරීම සිදු කරනවා. වැඩ කිරීමේ ප්‍රමිති සකස් කරනවා. සම්පත් බෙදා දීම සිදු කරනවා. සමායෝජනය සිදු කරනවා. ඔන්න ඔය කොටස් ටික තමයි සංවිධානකරණයේ පියවර කියලා කියන්නේ. ඔයාලට මතක ඇති 3 වෙනි වීඩියෝ එකේ සැලසුම්කරණයේදීත් ඔය වගේ සැලසුම් කරන ක්‍රියාවලියේ පියවර කතා කරා. එතකොට ඒ වගේම තමයි සංවිධානකරණයේ පියවරයන් තියෙනවා. එතකොට මේවත් විභාගෙදී අහනවා. ඒක නිසා පාඩම් කරලා තියාගන්න. මුලින්ම එනවා කාර්යය හඳුනා ගැනීම කියන එක. මොකද්ද මේ කාර්යය හඳුනා ගැනීම කියලා කියන්නේ? බලන්න. සංවිධානයේ අරමුණු ළඟා කර ගැනීමට කළ යුතු කාර්යය හඳුනා ගැනීම හා රැකියා නිර්මාණය කිරීම සංවිධානකරණයේ ප්‍රථමයෙන්ම කළ යුතුයි. අදාළ කාර්යය හඳුනාගෙන ඒ සඳහා රැකියා නිර්මාණය කරන එක අපි කියනවා කාර්යය හඳුනා ගැනීම කියලා. හොඳට මතක තියාගන්න. ඊට පස්සේ වැඩ බෙදීම සිදු කරනවා. කාර්යයන් හඳුනාගත්තට පස්සේ වැඩ බෙදනවා. එක් සේවකයාට පහසුවෙන් ඉටු කළ හැකි වන ආකාරයට සමස්ත කාර්යයන් කුඩා හා සරල කොටස් වලට වෙන් කිරීම වැඩ බෙදීම කියලා කියනවා. එනම් ශ්‍රම විභජනය සිදු කරනවා. ඒ කියන්නේ එක් සේවකයාට පහසුවෙන් ඉටු කරන්න පුළුවන් ආකාරයට සමස්ත කාර්යයන් කුඩා හා සරල කොට වෙන් කරලා දෙන. ඔයා මේක කරන්න, ඔයා මේක කරන්න, ඔයා මේක කරන්න කියලා. ඒකට අපි කියනවා වැඩ බෙදීම කියලා. එනම් ශ්‍රම විභජනය කියලා අපි හඳුන්වනවා. වැඩ බෙදීමේදී කාර්ය විශේෂීකරණය ඇති වෙනවා. ඒ කියන්නේ අදාළ කාර්යම දිගින් දිගටම සිදු කිරීම මත ඒක පිළිබඳ විශේෂ ප්‍රාගුණ්‍ය හැකියාවක් ලබනවා. කාර්ය විශේෂීකරණයේ වාසිමෙන්ම අවාසිද දකින්න පුළුවන්. කාර්ය විශේෂීකරණයේ වාසිමෙන්ම අවාසිද දකින්න පුළුවන්. ඊට පස්සේ සංවිධානකරණයේ තවත් කාර්යයක් තමයි දෙපාර්තමේන්තුකරණය. දෙපාර්තමේන්තුකරණය කියලා කියන්නේ ආයතනයක කාර්යවල දැකිය හැකි පොදු ලක්ෂණ උපයෝගී කරගෙන රැකියා කාණ්ඩගත කිරීමේ ක්‍රියාවලිය දෙපාර්තමේන්තුකරණය කියලා කියනවා. එතකොට ආයතනයක තියෙනවනේ විවිධ වූ කාර්යයන්. ඒ විවිධ කාර්යයන්
වල තියෙන පොදු ලක්ෂණයන් උපයෝගී කරගෙන රැකියා කාණ්ඩගත කිරීමේ ක්‍රියාවලිය දෙපාර්තමේන්තුකරණය කියලා කියනවා. උදාහරණයක් විදිහට මුදල් සම්බන්ධවම කටයුතු සිදු වෙනවා නම් ඒකට වෙනම දෙපාර්තමේන්තුවක් ආයතනය තුළ ඇති කරනවා. ඒ වගේම මානව සම්පත් පිළිබඳවම ඒ කියන්නේ සේවකයන් පිළිබඳව හොයා බලන කාර්යයන් තියෙනවා නම් ඒකට වෙනම දෙපාර්තමේන්තුකරණයක් සිදු කරනවා. ඔය විදිහට උදාහරණයක් විදිහට අපිට දක්වන්න පුළුවන් දෙපාර්තමේන්තුකරණය කරන ආකාරය. ඒ වගේම තමයි දෙපාර්තමේන්තුකරණය කරන්න පුළුවන් පදනම් කිහිපයක් තියෙනවා. බලන්න දෙපාර්තමේන්තුකරණය කරන්න පුළුවන් පදනම් මොනවද කියලා. ශ්‍රිත පදනම. ශ්‍රිත පදනම කියන්නේ අදාළ කාර්ය පදනම් කරගෙන ඩිපාර්ට්මන්ට් වලට බෙදන්න පුළුවන්. නිෂ්පාදිත පදනම. නිෂ්පාදිතය අනුව අපිට බෙදන්න පුළුවන්. ගනුදෙනු කරුවන්ගේ පදනම අනුව දෙපාර්තමේන්තුකරණය කරන්න පුළුවන්. භූගෝලීය පදනම අනුව දෙපාර්තමේන්තුකරණය කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ලංකාවේ පළාත් 9ක් තියෙනවානේ. එතකොට මේ පළාත් 9ට වෙනම දෙපාර්තමේන්තු 9ක් ස්ථාපිත කරන්න පුළුවන්. මිශ්‍ර පදනම. එතකොට සියල්ලම මිශ්‍ර වෙලා පවතින ආකාරයට අපිට දෙපාර්තමේන්තුකරණය සිදු කරන්න පුළුවන්. ක්‍රියාවලි පදනම ඊට පස්සේ න්‍යාස පදනම. ඔන්න ඔය කියන එක් එක් පදනම් වලට දෙපාර්තමේන්තුකරණය සිදු කරන්න පුළුවන් විභාගෙදී අහනවා. දෙපාර්තමේන්තුකරණය සිදු කළ හැකි පදනම් මොනවද කියලා. එතකොට අපිට මේ පදනම් ටික ප්‍රකාශ කරන්න පුළුවන්. ඊට පස්සේ තවත් කාර්යයකට එනවා අධිකාරිය හා වගකීම පැවරීම. කිසියම් කාර්යයක් පැවරුවම සම්පත් පැවරුවම ඒ කාර්යය හොඳින් කරගෙන යන්න එයාට අධිකාරියත් ලබා දෙනවා වගකීමත් ලබා දෙනවා. එතකොට ඒක හොඳින් ඉටු කරන්න අදාළ පුද්ගලයාට හැකියාව ලැබෙනවා. බලන්න විවිධ කාර්යයන් කිරීම සඳහා හෝ අනකිරීම සඳහා හෝ සම්පත් බෙදා හැරීම සඳහා ඇති අයිතිය අධිකාරය ලෙස හඳුන්වන අතර මෙය ආයතනයේ තුල කෙනෙකුගෙන් තවත් කෙනෙකුට පැවරිය හැකි දෙයකි. විවිධ තනතුරු සඳහා ඇති අධිකාරී නීත්‍යානුකූල බවක් දක්නට ඇත. එතකොට අදාළ කටයුතු සාර්ථක ලෙස කරගෙන යන්න අදාළ පුද්ගලයන්ට අධිකාරිය පැවරීම සිදු කරනවා. එතකොට අධිකාරිය පැවරුවම ඒ කාර්යය හොඳින් කරගෙන යන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම අධිකාරියෙහි නීත්‍යානුකූල බවක් දකින්න පුළුවන්. ඊට පස්සේ වගකීම. බලන්න වගකීම කියන්නේ මොකක්ද කියලා. වගකීම යනු කිසියම් කටයුත්තක් ඉටු කිරීම සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ අවශ්‍යතාවයයි. මොනවා හරි කටයුත්තක් ලැබුණාට පස්සේ ඒක ඉටු කරන්න ඕනේ. ඒක සම්බන්ධයෙන් ක්‍රියා කරන්න ඕනේ. ඒ ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය අපි කියනවා වගකීම කියලා. නැතිනම් අධිකාරී බලතල සමග එම කටයුතු සාර්ථකව ඉටු කිරීමට කළමනාකරුවන්ගේ තියෙන බැඳී සිටීම අපි කියනවා වගකීම කියලා. එතකොට උදාහරණයක් විදිහට අර ශිෂ්‍ය නායක වැඩමුළුවේදී කෑම බාර දුන්නා නම් කිසියම් එක්කෙනෙක්ට එයා වගකීම ගන්න ඕනේ කෑම ටික නියමිත දිනේදී නියමිත වේලාවට ලබා ගන්න. අන්න ඒ විදිහට වගකීම අපිට හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ වැඩ කිරීමේ ප්‍රමිති ඇති කිරීම. අදාළ කටයුතු සාර්ථකව ඉටු කරන්න ඒක කොහොමද කරන්න ඕනේ, කෙසේද කරන්න ඕනේ, කෙදිනකද කරන්න ඕනේ යන්න පැහැදිලි කිරීමේ වැඩ කිරීම ප්‍රමිති ඇති කිරීම කියලා කියනවා. ඒ කියන්නේ රැකියාවට අදාළව වැඩ කිරීමේ ක්‍රියාපටිපාටි පිළිබඳව කුමක් කෙසේ කෙදිනක කළ යුතුද යන්න පිළිබඳ හරි යන්න පැහැදිලි කිරීම වැඩ කිරීමේ ප්‍රමිති ඇති කිරීම කියලා කියනවා. එතකොට ඒක කොහොමද කරන්න ඕනේ? ඒක මොකද්ද? ඒක කවදද කරන්න ඕනේ? යන්න පිළිබඳව පැහැදිලි කිරීම අපි කියනවා ප්‍රමිති ඇති කිරීම කියලා. ඊට පස්සේ තවත් කාර්යයක් තමයි සම්පත් බෙදා හැරීම. සංවිධානයේහි කාර්යය ඉටු කිරීමට අවශ්‍ය
සම්පත් අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය වේලාවට ලබා දීම, සම්පත් බෙදා හැරීම කියලා කියනවා. අදාළ කාර්යයන් සාර්ථකව ඉටු කරගන්න අවශ්‍ය කරන සම්පත් කලට වේලාවට ලබා දෙනවා නම් අපි කියනවා සම්පත් බෙදා හැරීම. ඊට පස්සේ සමායෝජනය. සමායෝජනය කියලා කියන්නේ බලන්න සංවිධානයේ ඉලක්ක කාර්යක්ෂමව ළඟා කර ගැනීම සඳහා වෙන්වෙන් වූ වැඩ ඒකකවල කාර්ය හා අරමුණු සමෝදානිත කිරීමේ ක්‍රියාවලිය සමායෝජනය කියලා කියනවා. එතකොට සංවිධානයේ ඉලක්ක කාර්යක්ෂමව ළඟා කරගන්න වෙන්වෙන්ව බෙදලා තියෙන වැඩ ඒකකවල කාර්යයන් හා අරමුණු සමෝදානිත එකට බද්ධ කිරීමේ ක්‍රියාවලිය සමායෝජනය කියලා කියනවා. සංවිධානකරණයට අදාළව කාර්ය මනා ලෙස ඉටු කිරීමෙන් ආයතනයේ අරමුණු කරා පහසුවෙන් ළඟා වෙන්න පුළුවන්. ඊට පස්සේ ආයතනයක සාර්ථකත්වයේ සඳහා සංවිධානකරණයේ වැදගත්කම. ආයතනයක සාර්ථකත්වයට සංවිධානකරණය කොහොමද වැදගත් වෙන්නේ? මේවා විභාගෙදී අහනවා. බලන්න. ආයතනයේ අපේක්ෂිත පරමාර්ථ හා අරමුණු සාක්ෂාත් කර ගැනීමට උදව් වෙනවා. සැලසුම් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට පදනමක් වෙනවා. වැඩ බෙදීමෙන් ඇතිවන කාර්ය විශේෂීකරණය නිසා ඵලදායීතාවය ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබෙනවා. එතකොට මේ වගේ දේවල් අපිට දක්වන්න පුළුවන් සංවිධානකරණයේ වැදගත්කම විදිහට. ඒ වගේම බලතල හා වගකීම් බෙදා හැරීමෙන් තනතුරු වලට අදාළ කාර්ය සාර්ථකව ඉටු කිරීමට හැකියාව ලැබෙනවා. කාර්ය ඉටු කිරීමට අවශ්‍ය සම්පත් බෙදා හැරීමෙන් සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ආයතනයේ සියලු ක්‍රියාකාරකම් එහි පරමාර්ථ කරා යොමු කිරීම මගින් පුද්ගලයන් කණ්ඩායම් හා දෙපාර්තමේන්තු අතර සම්බන්ධීකරණය ඇති කරගන්න පුළුවන්. එතකොට මේ වැදගත්කම් ටික මතක තියාගන්න, පාඩම් කරගන්න සංවිධානකරණය ව්‍යාපාරයකට වැදගත් වන ආකාරය. ඊට පස්සේ අපි එනවා සංවිධාන ව්‍යුහය පිළිබඳව කතා කරන්න. බලන්න සංවිධාන ව්‍යුහයක් කියන්නේ මොකක්ද? සංවිධාන ව්‍යුහයක් යනු ආයතනයක තිබෙන විවිධ අංශ, තනතුරු සහ කොටස් අතර අන්තර් සම්බන්ධතාවය නැත්නම් සම්බන්ධතාවය ඇතිවන ආකාරයෙන් පිළියෙල කර ඇති සැකිල්ලක් අපි කියනවා සංවිධාන ව්‍යුහයක් කියලා. ආයතනයක විවිධ තනතුරු දකින්න පුළුවන්. ඒ තනතුරු අතර පවතින සම්බන්ධතාවය මොන වගේද කියන එක පිළිබඳව දක්වන නිකන් රූප සටහනක් තමයි ඔය සංවිධාන ව්‍යුහය කියලා කියන්නේ. ආයතනයේ තනතුරු, කාර්ය, බලතල, වගකීම්, වගවීම් ආදිය බෙදී ගොස් ඇති ආකාරය හා සමායෝජනයේ වී ඇති ආකාරය සංවිධාන ව්‍යුහය කියලා කියනවා. එතකොට මේ භාගෙදී ඇහුවොත් සංවිධාන ව්‍යුහය කියන්නේ මොකක්ද කියලා ආයතනයේ තනතුරු, කාර්යයන්, බලතල, වගකීම්, වගවීම් ආදිය බෙදී ගොස් ඇති ආකාරය හා සමායෝජනයේ වී ඇති ආකාරය අපිට සංවිධාන ව්‍යුහයක් ලෙස හඳුන්වන්න පුළුවන්. සංවිධාන ව්‍යුහයකින් පහත දැක්වෙන මූලධර්ම නිරූපණය වෙනවා. සංවිධාන ව්‍යුහයක් තුල පහත මූලධර්මයන් අපිට දක්වන්න පුළුවන්. පළවෙනි එක අණ කිරීමේ ඒකීයතාවය, නියෝග දීමේ දාමය, පාලන අවකාශය, ඊට පස්සේ මධ්‍යගතකරණය හෝ විමධ්‍යගතකරණය, රැකියා විශේෂීකරණය, නීති රීති හා ක්‍රියාපටිපාටි තියෙනවා. ඊට පස්සේ සමායෝජනය, දූරාවලිය. ඔන්න ඔය කියන කොටස් අපි දැන් එකින් එක පැහැදිලි කරගමු. අණ කිරීමේ ඒකීයතාවය. අණ කිරීමේ ඒකීයතාවය කියන එකේ අදහස එක් සේවකයෙකු එක් සුපරීක්ෂකවරයෙකුට පමණක් වගකිව යුතු යන මූලධර්මය අණ කිරීමේ ඒකීයතාවය කියලා කියනවා. එක සේවකයෙක්
එක සුපරීක්ෂකවරයෙක්ට විතරයි වග කියන්නේ. හොඳට මතක තියාගන්න. එක සේවකයෙක් එක සුපරීක්ෂකවරයෙක්ට පමණක් වග කියනවා නම් ඒකට අපි කියනවා අනකිරීමේ ඒකීයතාවය. ඊට පස්සේ අනකිරීමේ දාමය කියන්නේ මොකක්ද බලන්න. සංවිධානයේ ඉහළ කළමනාකරණයේ සිට පහළ කළමනාකරණයේ තෙක් නොකැඩුණු අධිකාරී මාර්ගයේ අනකිරීමේ දාමය කියලා කියනවා. ඉහළ කළමනාකරණය අපි අර කතා කරා මුල් වීඩියෝ වල ඉහළ කළමනාකරණයේ අග්‍ර කළමනාකරණයේ ඉඳලා පහළ කළමනාකරණයේ තෙක් නොකැඩුණු අධිකාරී මාර්ගයේ අනකිරීමේ දාමය. උඩ ඉඳලා පල්ලෙහාට අන කරනවා පල්ලෙහා ඉඳලා උඩට වගකීම සිදු කරනවා. ඒකට අපි කියනවා අනකිරීමේ දාමය. ඊට පස්සේ අපි එනවා පාලන අවකාශයේවත් පාලන විතස්තිය. පාලන අවකාශයේවත් පාලන විතස්තිය කියන එකේ අදහස තමයි එක් කළමනාකරුවෙකුට ඍජුව වාර්තා කරනු ලබන සහායකින් සංඛ්‍යාව අපි කියනවා පාලන අවකාශය කියලා. ඒ කියන්නේ එක කළමනාකරුවෙක් යටතේ ඉන්න පිරිස අපි කියනවා පාලන අවකාශය. එතකොට මේ පාලන අවකාශයේ පටු පාලන අවකාශය, පුළුල් පාලන අවකාශය වශයෙන් වර්ග කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් පටු පාලන අවකාශය කියලා කියන්නේ කළමනාකරු ඉන්නවා. එයාගෙන් එයත් එක්ක අනිත් ඉන්න සහායකයන් ටික ඉන්නේ පල්ලෙහාට. එක එක්කෙනාගෙන් එක එක්කෙනාට පල්ලෙහාට තමයි බෙදිලා තියෙන්නේ. ඒක පටු පාලන අවකාශය. එතකොට සහායකින් සංඛ්‍යාව 1 හා සමානව 37ට නම් ඉන්නේ. ඒ ඔක්කොම 1 හා සමාන බලතල වගකීම් තියන අය නම් ඒකට අපි කියනවා පුළුල් පාලන අවකාශය කියලා. ඊට පස්සේ අපි යනවා අධිකාරය හෙවත් බලතල. වැදගත්ම කාර්යයක් තමයි මේ අධිකාරය හෙවත් බලතල කියන්නේ. ඇයි එහෙම කියන්නේ හේතුව ව්‍යාපාරයක කාර්යයන් හොඳින් ඉටු කරන්න නම් ඒ සම්බන්ධව නීත්‍යානුකූල අයිතියක් තියෙනවා. ඒක ලැබෙන්නේ අධිකාරිය මත. අධිකාරිය හෙවත් බලතල යනු විවිධ කාර්ය කිරීම සඳහා හෝ අනකිරීම සඳහා හෝ සම්පත් බෙදා හැරීම සඳහා හෝ සංවිධානයක කළමනාකරුවෙකුට ලැබෙන නීත්‍යානුකූල බලය අපි කියනවා අධිකාරිය කියලා. එතකොට සම්පත් බෙදා හරින්න නැත්නම් එක එක්කෙනාට අන කරන්න කළමනාකරුවෙක්ට ලැබෙන නීත්‍යානුකූල බලය අපි කියනවා අධිකාරිය. ඊට පස්සේ බලය කියන්නේ මොකක්ද? බලය කියන්නේ අධිකාරියට වඩා වෙනස් දෙයක්. ඔය අධිකාරිය නැත්නම් බලතල කියන එක ලැබෙන්නේ තමන්ගේ රාජකාරිය මත. හැබැයි බලය ලැබෙනවා රාජකාරිය මතත් බලය ලැබෙනවා. නමුත් තවත් බලය ලැබෙන වැදගත් දේවල් තියෙනවා. බලන්න. පුද්ගලයෙකුට තමාගේ තත්ත්වය හෝ තනතුරු හෝ අනුව ලැබෙන විධිමත් අධිකාරියත් ඊට අමතරව වෙනත් මාර්ගවලින් ලැබෙන හැකියාවත් බලය කියලා කියනවා. අධිකාරිය මතත් ලැබෙනවා. නමුත් ඊට අමතරව වෙනත් මාර්ගවලිනුත් ලැබෙන හැකියාව අපි කියනවා බලය කියලා. බලය ලැබෙන මූලාශ්‍ර බලන්න. මේවා විභාගෙදී අහනවා. බලය කොහොමද ලැබෙන්නේ? තනතුරු අනුව නීත්‍යානුකූලව ලැබෙන බලය. තමන්ගේ තනතුරු අනුව නීත්‍යානුකූලව බලයක් ලැබෙනවා. ඊට පස්සේ විශේෂඥ බලය. එයාට තියෙන විශේෂඥ ඥාණය මත එයාට බලය හිමි වෙනවා. ත්‍යාග දීම සඳහා ඇති බලය. දඬුවම් දීමට ඇති බලය. බලපෑම් කිරීමේ බලය. එතකොට ඔන්න ඔය ආකාරයට බලය විවිධ පාර්ශවයන්ට හිමි වෙනවා. ඊට පස්සේ අපි කතා කරනවා බල මූලාශ්‍ර වර්ග. බලන්න. පුද්ගලයෙකුට විශේෂයෙන් කළමනාකරුවෙකුට බලය ලැබෙන මූලාශ්‍ර ඉහත අයුරින් දැක්විය හැකි අතර එම බල මූලාශ්‍රද ප්‍රධාන කොටස් දෙකක් යටතේ බෙදා දක්වන්න පුළුවන්. ඒ කියන්නේ ඉහත කතා කරපු
බලය ලැබෙන මූලාශ්‍ර තවත් ප්‍රධාන කොටස් දෙකක් යටතේ බෙදන්න පුළුවන්. බලන්න. පළවෙනි එක තනතුර මත ලැබෙන බලය. තනතුර මත ලැබෙන බලය. තනතුර මත ලැබෙන බලයට නීත්‍යානුකූල බලය, ත්‍යාග දීම සඳහා ඇති බලය, දඬුවම් දීමට ඇති බලය අයත් වෙනවා. එතකොට තනතුර මත ලැබෙන බලයට නීත්‍යානුකූල බලය, ත්‍යාග දීම, දඬුවම් දීමට ඇති බලය අයත් වෙනවා. පුද්ගලයා මත ලැබෙන බලයට අනිකුත් බල මූලාශ්‍ර ටික අපිට ඇතුළත් කරන්න පුළුවන්. මතක තියාගන්න. එහෙනම් බල මූලාශ්‍ර කොටස් දෙක, එකක් තනතුරු මත ලැබෙන බලය, අනිත් එක පුද්ගලයා මත ලැබෙන බලය. තනතුරු මත ලැබෙන බලය යටතේ නීත්‍යානුකූල බලය, ත්‍යාග දීම සඳහා, දඩුවම් දීම සඳහා බලය අන්තර්ගත වෙනවා තනතුරු මත. එතකොට අනිකුත් බල වර්ගයන් ටික පුද්ගලයා මත ලැබෙන බලය කියන එකට අන්තර්ගත කරන්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා මධ්‍යගතකරණය හා විමධ්‍යගතකරණය කියන එක. මොකද්ද මේ මධ්‍යගතකරණය කියන්නේ? ඒකේ වචනාර්ථ යම ගන්න පුළුවන්. බලය එක තැනකට ගොනු කරනවා නම් ඒක මධ්‍යගතකරණය. ඒක බෙදා හරිනවා නම් අපි කියනවා විමධ්‍යගතකරණය. බලන්න. අධිකාරිය පවරා ඇති ආකාරයේ අනුව ආයතනය මධ්‍යගතකරණය හා විමධ්‍යගතකරණය ලෙස හඳුනා ගන්න පුළුවන්. බලන්න මධ්‍යගතකරණය කියන්නේ මොකද්ද? ආයතනයක තීරණ ගැනීමේ සියලු බලතල එහි ඉහළ කළමනාකරණය මත කේන්ද්‍රගත වෙලා තියෙනවා නම් ඒක අපි මධ්‍යගතකරණය කියනවා. ආයතනයේ සියලුම තීරණ ගැනීමේ බලය තියෙන්නේ අග්‍ර කළමනාකාරීත්වයට නැත්නම් ඉහළ කළමනාකාරීත්වයට. ඒක අපි කියනවා මධ්‍යගතකරණය කියලා. මධ්‍යගතකරණයේ වාසි බලන්න. තීරණ ගැනීම වේගවත්. ඇයි ඉහළ කළමනාකාරීත්වයෙන් තීරණ ගන්න ඉක්මනින් ගන්න පුළුවන්. තීරණවල ඒකීයත්වයක් පවතිනවා. ඍජු බවක් දකින්න පුළුවන්. පාලන කාර්යය පහසුයි, sannivedanaya පහසුයි, පිරිවැය අඩුයි. ඒකේ තියෙන සීමාවන් මොනවද බලන්න. තීරණ ක්‍රියාත්මක කරන්න බෑ. ඇයි ඉහළ කළමනාකාරීත්වය ගන්න තීරණ වලට පල්ලෙහාය එකඟ නොවෙන්න පුළුවන්. නේ? සේවක අභිපේරණය පහළ යාම හා අතෘප්තිය වැඩිවීම. ඒ වගේම වඩා සාර්ථක තීරණ ගැනීමේ ඉඩකඩ ඇහිරීම. ඒ වගේ දේවල් මධ්‍යගතකරණයේ සීමා හැටියට දකින්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා විමධ්‍යගතකරණය. බලන්න. ආයතනයක තීරණ ගැනීමේ බලතල ඉහළ කළමනාකරණයේ සිට පහළ කළමනාකරණයේ වෙත පැවරීම විමධ්‍යගතකරණය කියලා කියනවා. දැන් මධ්‍යගතකරණයේදී ඔක්කොම ටික ඉහළ කළමනාකාරීත්වයේ ගත්තානේ. හැබැයි විමධ්‍යගතකරණයේදී ඉහළ සිට පහළට බලය ගලාගෙන එනවා. විමධ්‍යගතකරණයේ තියෙන වාසි ඒ වගේම සීමා මොනවද බලමු. වාසි තමයි ඉහළ කළමනාකරණ කාර්ය භාරය අඩුයි. ඉහළ කළමනාකරුට ගන්න තියෙන තීරණ සම්බන්ධව අයිතිය පල්ලෙහාටත් දීලා තියෙනකොට ඉහළ කළමනාකරණයේ කාර්යභාරය අඩුයි. ගුණාත්මක තීරණ ගන්න පුළුවන්. පහසුවෙන් තීරණ ක්‍රියාවට නංවන්න පුළුවන්. යටත් සේවකයන් සංවර්ධනය වෙනවා. සේවක අභිපේරණයේ ඉහළ යාම හා තෘප්තිය වර්ධනය වෙනවා විමධ්‍යගතකරණයේදී. ඊට පස්සේ සීමා බලන්න. තීරණ ගැනීම ප්‍රමාදයි. ඇයි? ඉහළ ඉඳලා පහළටනේ ගලාගෙන යන්නේ. එතකොට විශාල ප්‍රමාණයක් ඉන්නවා. එතකොට තීරණ ගැනීම ප්‍රමාද වෙනවා. පිරිවැය වැඩි. උසස් වීම් ලබා දීමේදී ගැටලු ඇති වෙනවා. ඒ වගේ දේවල් අපිට විමධ්‍යගතකරණයේ සීමා හැටියට දක්වන්න පුළුවන්. සංවිධානයක විවිධ ශ්‍රිත නැත්නම් කාර්යයන් කියලා කියනවා. හෝ දෙපාර්තමේන්තු හෝ බෙදී ඇති ආකාරය. මුලින්ම තියෙනවා සිරස් සංවිධාන විවේක කියන්නේ ඉහළ සිට පහළට ගලාගෙන යන්නේ. බලන්න. කළමනාකරන අධ්‍යක්ෂකයාට තියෙනවා ප්‍රධාන කළමනාකරුවන් දෙදෙනෙක්. මේකට අනුව දෙදෙනයි දාලා තියෙන්නේ. මෙහෙයුම් කළමනාකරු, මූල්‍ය කළමනාකරු. මෙහෙයුම් කළමනාකරු යටතේ ඉන්නවා සුපරීක්ෂක තත්ත්වපාලක. මූල්‍ය කළමනාකරු යටතේ ඉන්නවා මූල්‍ය ගණකාධිකාරී, පිරිවැය ගණකාධිකාරී. ওই විදිහට ඉහළ ඉඳලා පල්ලෙහාට යනවා නම් ඒක සිරස් සංවිධාන සටහන. ඊට පස්සේ වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට ගමන් කරනවා නම් ඒක තිරස් සංවිධාන සටහනක් කියලා කියනවා.
මේ බලන්න කළමනාකරන අධ්‍යක්ෂක වම් පැත්තෙන් ඊට පස්සේ දකුණට මෙහෙයුම් කළමනාකරු මූල්‍ය කළමනාකරු නැවත මෙහෙයුම් කළමනාකරුගෙන් සුපරීක්ෂක තත්ත්වපාලක ඔන්න ওই විදිහට ගලාගෙන යනවා නම් අපි කියනවා ඒක තිරස් සංවිධාන සටහනක්. ඊට පස්සේ චක්‍රීය කළමනාකරන සටහන. බලන්න ඕක චක්‍රානුකූලව තමයි තියෙන්නේ. කළමනාකරන අධ්‍යක්ෂක ඉන්නවා ඊට පස්සේ යාගේ දෙපැත්තෙන් ඉන්නවා මූල්‍ය කළමනාකරු මෙහෙයුම් කළමනාකරු. මෙහෙයුම් කළමනාකරුට අදාළ දෙන්න ඉන්නවා සුපරීක්ෂක තත්ත්වපාලක. ඊට පස්සේ මූල්‍ය කළමනාකරුට අදාළව ඉන්නවා මූල්‍ය ගණකාධිකාරී පිරිවැය ගණකාධිකාරී. අන්න ඕක අපි කියනවා චක්‍රීය සංවිධාන සටහනක්. ඒ කියන්නේ වක්‍රානුකූලව තමයි ඒක පවතින්නේ. අවිධිමත් සංවිධාන සම්බන්ධතා බලන්න. විධිමත් සංවිධානයක තනතුරු කාර්ය බලතල හා වගකීම් ආදිය බෙදී ගොස් ඇති ආකාරයේ විධිමත්ව සංවිධාන ව්‍යුහයකින් හා සංවිධාන සටහනකින් පෙන්වා දිය හැකි වුවද ආයතනයක් තුල ඇති අවිධිමත් සංවිධාන සම්බන්ධතා එසේ පෙන්වලා දෙන්න බෑ. දැන් විධිමත් සංවිධාන වීම අපිට රූප සටහන් වලින් බෙදලා දෙන්න පුළුවන් වුණාට මේ විදිහට කියලා බෙදලා පෙන්වන්න පුළුවන් වුණාට අවිධිමත් සංවිධාන සම්බන්ධතා අපිට එහෙම පෙන්වන්න බෑ. අවිධිමත් සංවිධානයක් යනු විධිමත් සංවිධානය තුළ සංවිධානමය සමාජිකයන් අතර ඇතිවන අන්තර් සම්බන්ධතාවල සමීපභාවය හා පොදු අවශ්‍යතා හේතු කොටගෙන නිරායාසයෙන්ම බිහිවන ඒවාය. මේවාට අවිධිමත් කණ්ඩායම් යන්නද භාවිතා වන අතර විධිමත් කණ්ඩායම් කිහිපයක සමාජිකයන් වුවද මෙයට අන්තර්ගත වෙන්න පුළුවන්. ඒ කියන්නේ සංවිධානයක් තුළ අවිධිමත් ලෙස ඒගොල්ලොන්ගේ යම්කිසි සංවිධානයක් ගොඩනගා ගන්නවා නම් ඒක අවිධිමත් සංවිධානයක් කියලා කියනවා. විධිමත් සංවිධානයක් තුළ අවිධිමත් සංවිධාන බිහි වෙන බවත් ඒවායේ ක්‍රියාකාරීත්වය ආයතනයේ පැවැත්මට මෙන්ම වර්ධනයටද හේතු වන බවත් කළමනාකරුවන් විසින් අවබෝධ කරගත යුතුය. එම නිසාම අවිධිමත් සංවිධානවල අරමුණු පිළිබඳවත් ඒවා විධිමත් සංවිධානයේ අරමුණු හා සම්බන්ධ වන ආකාරයත් පිළිබඳ විමසා බැලිය යුතුයි. එතකොට අවිධිමත් සංවිධානයක් මගින් ව්‍යාපාරයක විවිධ කටයුතු වලට ව්‍යාපාරයේ වර්ධනයට බලපෑම් එල්ල කරන්න පුළුවන්. එතකොට ඒවා හොඳින් කළමනාකරුවන් තේරුම් ගන්න ඕනේ. ඒවා තේරුම්ගෙන කළමනාකරුවන් කටයුතු කරන්න ඕනේ. හරි. එහෙනම් ව්‍යාපාර අධ්‍යයනයේ 4 වෙනි වීඩියෝ එක 12 වෙනි පාඩමේ 4 වෙනි වීඩියෝ එක අපි මෙතනින් අවසන් කරනවා. ඊට පස්සේ අපි 12 වෙනි පාඩමේ 5 වෙනි වීඩියෝ එකෙන් සම්බන්ධ වෙමු.